නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අද දවසෙත් පින්වන්ත ඔබ හැමදෙනාම කැටුව දහම් කැඩපත සදහම් පිළිසඳර ඔබට දායාද කරමින් ඉතාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් ප්‍රිය අප්‍රිය භාවයේ ඇතිවීම යම් කාරණා සම්බන්ධව මසුරු භාවයට ඊර්ෂ්‍යාවට තුඩු දෙන ආකාරයේ පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ සක්දෙවිඳුන්ට වදාළ දහම් පරයය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට අනුකම්පාවෙන් ගියවර වැඩසටහනේදී පෙන්වා වදාළ. ඉතින් අපිට මේ ධර්මයට අනුව ජීවිතය දිහා බලන්න අවස්ථාව උදා කරගන්න දුර්ලභ අවස්ථාවක් දෙන්නේ දහම් කැඩපත පිණිසයි දහම් සාකච්ඡාව. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම ගරුතර මහා සංඝරුවන වැඩම අවදාළ සාකච්ඡාවට අපට අනුකම්පාවෙන් වැඩම කොට වදාළ උතුම් මහා සංඝරුවන දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව 2020 ජනවාරි මාසේ 11 වෙනි දින මිය පරලොව ගිය මුතුආදුර සුගතපාල්ද සිල්වා මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස පින්වත් සුනිල් කාන්තිද සිල්වා බිරිඳ ඒ වගේම පිනැති දියණියන් වන වෛද්‍ය වරුනිද සිල්වා මෙනවිය සහ නීතිඥ ජයනිද සිල්වා මෙනවිය විසින් ඒ පින්වන්ත හැමදෙනාම විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වතුන් සිහිපත් කොටගෙන ඒක රාශි කරගෙන පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව අදත් අපිට අවස්ථාව දෙනවා මහා සංඝරත්නයේ පාමුල සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න. අපි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ නැවත වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් උතුම් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සීල දනාටම තිරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමී. අපි මේ කතා කර හිටියේ මේ ව්‍යාපාද නීවරණේ සම්භවය. එහෙමයි. එතන මේ අනිත් නීවරණත් මේ ප්‍රධාන වශයෙන්ම මේවත් එක්ක තමයි සමගාමීව හැදෙන්නේ. එහෙයි. එතකොට මේකට මූලික පදනමුනේ අපි සක්කපඤ්ඤ සූත්‍රය ඇසුරින් කතාබස් කළේ. එතකොට මේ ආධ්‍යාත්මයේ මේ කෙලෙස් උපදින වැඩපිළිවෙල. එහෙමයි. හරි පුදුමයි. තථාගත සම්මා සම්බුදු කෙනෙක් දකිනවා. ඉතින් මෙතෙන්දී සක්දිවිඳු බැලුවා දිව්‍යයන් අතරත් යුද්ධ හට ගන්නවා. ඒ වගේ අවස්ථා තියෙන සංයුත්ත නිකාය දෙකේ විස්තර කරලා. එහෙමයි ස්වාමී. ඒ යුද්ධ හටගත්තු අවස්ථා තියෙනවා. එහෙයි. නමුත් සක්දිවිඳු හරි ආශ්චර්යයි. පුදුම ගුණවත්. සක්දිවිඳු වේපචිත්ති කියන අසුරයක ඒ වගේ තමයි සමහර අසුරයොත් එක්ක වගේ යුද්ධ ඇති වෙලා තියෙනවා. එහෙමයි. ඒතර මේ ගොඩක් යුද්ධ ප්‍රකාශ කරන්නේ ඒ කට්ටිය. එතකොට මාකාරි දිව්‍යමය බලයක් තියෙනවා. බෙල්ල, අත් දෙක, කකුල් දෙක ගැට ගැහෙන මාකාරි තියෙනවා. මේකක් තියෙනවා. එහෙයි. ඒ ක්‍රමයට තමයි කරන්නේ ඒක. එහෙයි. එතකොට මේ දැන් යුද්ධ කලකෝලාහල අතර ඉන්නේ සක්දෙවිඳුන්ට කල්පනා කර කර ඉන්න කාලයක් තිස්සේ ඇයි මේ කොච්චර සමගියෙන් ඉන්නද සමගියෙන් ඉන්න බැරියයි. එහෙමයි. වෛර නැතුව, තරහ නැතුව, ක්‍රෝධ නැතුව, ඊර්ෂ්‍යා නැතුව, මේ සැක සංකා ඇති කරගන්න නැතුව, ගහමරා ගන්න නැතුව, බැන ගන්න නැතුව කොච්චර ඉන්න try කළත් එහෙමයි ස්වාමී. රටවල් අතර එක් කරන්නත් බෑ. එහෙමයි. ಜಾති අතර එක් කරන්නත් බෑ. එහෙයි. ආගම් අතර එක සිදු වෙන්නෙත් නෑ. එහෙයි. එතකොට මේ වගේ ප්‍රශ්න හට ගන්නවා අර්බුද ඔක්කොම. එහෙයි. මේ අර්බුද වලට එතකොට නිරන්තරයෙන්ම සක්දෙවිඳු කල්පනා කරගෙන විසඳුමක් කොහොමද මේකට හොයන්නේ? හරි ප්‍රඥාවන්ත ප්‍රශ්නයක්. හරි පුදුමයි. දෙවිලෝට අධිපතිනේ. එහෙමයි ස්වාමී. දෙවිලෝට අධිපති නිසා නිතර කල්පනා කරගෙන හිටියා මේ ගැන. එහෙයි. ඉතල තමයි බුදුරජාණන් වහන්සේ දවසක් මුණ ගැහෙන්න ඇත්තටම ආවේ. එහෙමයි. ඇවිල්ලා ඉතින් මේ දේශනාවේ මූලික ආරම්භය බොහොම ලස්සන කරුණු ටිකක් තියෙනවා. මේ තෙරුවන් විශ්ේ පහදින්න හේතුව හිම හරිය ලස්සනට විස්තර කරනවා. එහෙමයි.
එතකොට ඒකත් එක තමයි මේ ශක්ති විදුර මේ ඇතිවෙච්ච ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ. එතකොට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා මේ පින්වත් ශක්ති විදුනි මේ දෙවියන් මරුන් බඹුන් මේ ශ්‍රමණේ බ්‍රාහ්මණයෝ මේ දෙව් මිනිස් ප්‍රජායතු ලෝක නාගයෝ අසුරයෝ ගාන්ධාරයෝ මේ සියලු දෙනාම යුද්ධ නැතිව ඉන්න සිහින මැව්වට ඒක සිහිනයක් විතරයි. කලකෝලාහල නැතුව ඉන්න සිහින මැව්වට ඒක සිහිනයක් විතරයි. ඒක කරගන්න බැරි වෙන හේතුවක් තියෙනවා ආධ්‍යාත්මික. මොකද හේතුව මේ හිත හරි වේගෙන් මේ ඊර්ෂ්‍යාවට මේ වසඟ වෙන ස්වභාවයක් තියෙනවා. එහෙමයි. මසුරු බවට හිත වසඟ වෙනවා. ඒතර අකුසලේ හට ගන්නෝ ඒකට ආධ්‍යාත්මික ගැට ගැහෙනටක් ගාලා. ගැට ගැහිච්ච ගමන් තමයි අර්බුද හටගන්නේ. එහෙමයි ස්වාමීනි. ත්‍රාරිසාවකයේ හිතෙන් මේක හට ගන්නවා. නමුත් මේක අකුසලයක් කියලා දකිනවා. ඒක තමයි විශේෂත්වය තියෙන්නේ. දැන් පුතඥ ලෝකෙට මේක කියලා දෙන්න කෙනෙක් නැහැ. දකින්න බෑ. මේ සමහර අය ධර්මයේ කොච්චර ඇහුවත් මේ දහම් සංවේදී වෙන්නේ නැහැ. ඒක තමයි අඥානකම කියලා කියන්නේ. එහෙමයි. ඒතර භාග්‍යතුන් වහන්සේ කාලෙත් මේ පිරිස හිටියා. මොකක් හරි හැමතිස්සෙම මේ අර්බුදයේ උපද්දන දෙයක්ම ඉදිරියට තියාගෙන ඒකම පෙරටුගාමී කරගෙන යනවා මිසක මේ අර්බුදයෙන් නිදහස් කරන දෙයක් තුළ හිත පිහිටවන්න එහෙම කැමති නැහැ. ඒක දැන් බලන්න දැන් මේ පැවිදි වෙච්ච අය පවා මේ නන්දොඩුවනපත් සත්‍තිරපත් වෙලා ඉන්නෝනේ සමහර කට්ටිය. එහෙමයි ස්වාමී. බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා එහෙම පිරිසක් මේ නන්දොඩුවගෙන යනවා. එහෙමයි. ඒතර එයා මතයක් හදාගෙන ලාභ සත්කාර උපද්දන්න හිතේ ප්‍රිය බවක් ඇති වෙනවා. එහෙමයි. එයා ඊට පස්සේ යම් මතයක් සමාජගත කරනවා. ඒතර සමාජගත කරපු මතේ වටා එකතු පිරිසක් හදාගන්න තමයි එයා මහන්සි ගන්න. එහෙමයි. ධර්මයට පහදන අදහසක් එයාට නැහැ ඒකට. ස්වාමීනි කරුණක් විමස ගන්න අවසරයක් ලැබේවා දැන් ඒ තමන් තුළ ඇති වෙන මත සංකල්ප වලට හරියට බැඳිලා යන ස්වභාවය ආදරේ නෑ ඒකේ ප්‍රධානම අරමුණ තමයි ලාභ සත්කාර ඉපදීම. එහෙමයි ස්වාමීනි. සමහර කට්ටිය දැන් ඔය මහාවංශ පිළිබඳ විද්‍ය දැන් ඔය මහාචාර්ය කියා ගන්න සමහර මිනිස්සු දැන් විවිධ ඒගොල්ලෝ දැන් YouTube channel හදාගෙන දැන් ඒගොල්ලෝ වෙනම සම්මන්ත්‍රණ පවත්වනවා දැන්. එහෙමයි ස්වාමීනි. මොකක්ද මේ කරන්න හදන්නේ දැන් මේ? විනාශ මතයක් තියලා එයා මොකද කරන්නේ? මේ සත්‍ය හෙලි කරන්නේ නෙමෙයි ඕන්නේ ඒගොල්ලන්ට. එහෙමයි. ඒගොල්ලන්ට YouTubers ටිකක් වැඩි කරගන්න, views ගන්න වැඩි කරගන්න, comments ගන්න වැඩි කරගෙන අර ඒගොල්ලෝ වට මේ ජනප්‍රියත්වයක් හදාගන්න තමයි ඒගොල්ලෝ බලන්නේ. කාලගත කරන ක්‍රමයක් ඒ. ඒගොල්ලෝ ඒක ප්‍රියයි ඊට පස්සේ ප්‍රිය දෙයට හිත මසුරු වෙනවා. එහෙමයි. ඒතර අර මසුරු බවෙන් මොකද වෙන්නේ? ඒක ගොඩනගලා මොයි වාසය කරනවා. සමහර අපිට පේනවා බැලු බැලමට අරුබුදයක් නෑ වගේ නිකන්. බොහොම ප්‍රියශීලීව තමයි මේ සංഭാෂණ මේ සම්මන්ත්‍රණ ඔක්කොම පවත්වන්නේ හරිය ප්‍රියශීලීව. එහෙමයි සර්. ඒත් ප්‍රියශීලීව පවත්වාගෙන යනවා. ඊට පස්සේ මිනිස්සුත් අර ඊට පස්සේ රසමසුවලු වගේ මෙයාට හොඳයි මේ හරි සංසිඳීමෙන් කතා කරනවා මෙහෙමයි කියලා හරි මෝඩයි තුරු මිනිස්සු. එහෙමයි සර්. අර ප්‍රඥාව විවර වෙන දෙයකට යොමු වෙන්න දක්ෂ නැහැ. එහෙයි. එතකොට ඒක අරගෙන මේ අරුබුද හදමින් ඊට පස්සේ තව පිරිසක් ඉන්නවා Facebook කරා ෂෙයා කරමින් ඒක හදාගෙන ඉන්නවා. තව පිරිසක් ඉන්නවා. ස්වාමීනි කිසිවෙකුට දැන් තමන් මත පළ කරන්න කලින් මේ මතය කවරතරම් සත්‍යයට ගැලපෙනවද? සමස්ත සමාජයට මේකේ කවර බලපෑම නේද? එහෙමයි සර්. ඒව එහෙම එකක් නෑ මහත්තයා. එහෙමයි. මොකද මේක ගොඩාක් පිරිසකට උමනා කරලා තියෙන්නේ මේ ඇත්තටම මේ සම්බුද්ධ ශාසනයට හානි කරන ගොඩක් අයට උමනා කරලා තියෙනවා. එහෙමයි. තව කට්ටියට ආස කරලා තියෙනවා ලාභ සත්කාර උපද ගන්න හිත ගැටුණාට පස්සේ ඒගොල්ලන්ට මේ භාග්‍යතුන් වහන්සේ තෙරුවන්ද ධර්මෙද මිනිසුන්ට හානියක් වෙනවා. එහෙම කිසි ගැටලුවක් නැහැ ඒගොල්ලන්ට. එහෙමයි. එතකොට මේ වගේ අර විවිධ දේවල් ඔස්සේ මුලා වෙලා විවිධ දේවල් සමාජගත කර ඒකින් ලාභ සත්කාර උපද්දමින් අර ජීවිතය ගත කරන්න තමයි ඒගොල්ලෝ කාලය ගත කරන්න ක්‍රමයක් තියෙන්න ඕනනේ. එහෙමයි. එතකොට ඒගොල්ලන්ගේ සේවා කාලය ඉවර වෙලා ගියාට පස්සේ ඒගොල්ලන්ට කාලය ගත කරන්න ක්‍රමයක් නැහැ. ඊට පස්සේ දැන් අද තියෙන ප්‍රධානම sannivedana මාධ්‍යය තමයි එතකොට YouTube Facebook කියලා කියන්නේ. එහෙමයි. එතකොට මොකද කරන්නේ? ඒ හරහා ඊට පස්සේ යා මොකක් හරි සෙල්ලමක් දානවා. එහෙයි සර්. එතකොට ඒකට අල්ලගන්නේ වැදගත් මාතෘකා. බොහෝ දෙනෙක් මේ අරුබුද උපද්දලා ගෙන්න ගන්න පුළුවන් මාතෘකා. ඉතිහාසය. එහෙමයි. ඒතර බුද්ධ ශාසනයට ගරහන එක, භාග්‍යතුන් වහන්සේට ගරහන එක, ඒතර බුදුරජාණන් වහන්සේට හිටපු චරිත වලට ගරහන එක. ඒත් ධර්මයේ එතකොට ඒ නැතු වෙන අදහසක් මත පළ කළ ඉවරලා දෙයකට ඊට පස්තාව පිරිසක් සමාජගත කරලා එකතු කරගන්න එක. එහෙමයි. ශ්‍රාවක සංඝරත්නයට ඊට පස්තාව ගරහලා ඊට පස්සේ ඌ සමහර දේවල් ඊට පස්සේ තෙරුවන් කාලයක් තිස්සේ ලංකාවේ කතා වෙච්ච උදාර අදහසනේ. එහෙමයි ස්වාමී. ඒතර මිශ්‍ර ජාතිය ශ්‍රේෂ්ඨ ජාතිය බවට පත් කරපු තැනනේ මේක. ඒතර අරගොල්ලෝ ඒක
මේ වෙන දෙයක් බවට පත් කරගන්නවා තමන්ගේ ප්‍රසිද්ධිය පිණිස. එහෙමයි. ඒතර භාග්‍යතුන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා ඒ සමාජගත කළා. එතකොට රහත් වුණා කියලා මාර්ගඵල ලැබුවා කියලා ඊට පස්සේ ඒ හොඳ සමාජගත කළා. එහෙමයි. දැන් ඇත්තටම ශ්‍රාවකයෙකුට තමන් රහත් වුණා කියලා සමාජගත කරන්න ඕනේ නැහැ නේ මේ ලෝකෙට යහපතක් කරන්න. එහෙමයි ස්වාමීනි. මේ දැන් බුදු ශාස්ත්‍රුන් අරහත් සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලානේ තියෙන්නේ. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේ අරහත් සම්මා සම්බුදු කෙනෙක් නෙමෙයි ලෝකෙට පහළම ධර්ම ධාතුව අවබෝධ කරගන්නේ. එහෙමයි ස්වාමීනි. මේ සසර දුක අවබෝධ කරගන්නවා, සසර දුකෙන් නිදහස් වීම අවබෝධ කරගන්නවා. ඒතර ඒකට බුදු කෙනෙක් ඉන්නවනේ. ඊළඟට ශ්‍රාවකයෝ ඉන්නේ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරපු ධම නැවත නැවත දෙව් මිනිස් ලෝකයට ඉස්මතු කරන්නනේ. එහෙමයි ස්වාමීනි. එතන මේ ඔක්කොම පැත්තකින් තියලා මාර්ගඵල ලැබුවා කියලා රහත් වුණා කියලා ඊට පස්සේ මොකද කරන්නේ? ඒගොල්ලෝ පුද්ගලික අදහසක් තමයි සමාජගත කරන්නේ. එහෙමයි. පොත්වල තියෙනවා හරියන්නේ නැහැ කියන. ඒක තව මිනිස්සු බලන ඕනේ එතකොට ඕක. එහෙ. මොකද මිනිස්සුත් හොයන්නේ එතකොට අමුතු දෙයක් නේ හොයන්නේ. එහෙ. ඒක අර ක්ලික් කරලා බලනවා ඊට පස්සේ. ඊට පස්සේ ඕකේ views ගන්න වැඩි වුණාට පස්සේ තමහර මෝඩ පිරිසක් ඉන්නවා. ඒකටම ඇබ්බැහි වෙන පිරිසක් ඉන්නවා. මේකට කට්ටිය වැඩි එන මේ පැත්ත හොඳ ඇති. එහෙ ස්වාමීනි. කමෙන්ට්ස් ගන්න වැඩි නම් අයින මේ කට්ටිය වැඩි මේක හොඳ ඇති. එහෙම තමයි අද මේ මෝඩ මිනිස්සු මේ ඕනම දෙයකට අහු වෙලා යන්නේ. එහෙමයි. ඒ කියන්නේ යහපත අයහපත තීරුම් අරගෙන එකතු වීමක් නෙවෙයි තියෙන්නේ. තේරුණානේ? පිරිස වැඩි නම් අහු වෙලා යනවා. views වැඩි නම් අහු වෙලා යනවා. කමෙන්ට්ස් වැඩි නම් අහු වෙලා යනවා. තේරුණානේ? ධර්මයට නෙවෙයි සත්කාර කළ දේ. එහෙමයි. මේ ලෝකයා එකතු වෙවි යන්නේ අඥාන කමේටම යනවා මිසක ඇලි ඇලි ගැලි ගැලි කිමිදි කිමිදි අඥාන කමේම කිමිදිනවා මිසක ප්‍රඥාවන්ත වෙන මාවතකට ඉන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න හිම ලෝකික දැන් බලන්න මේ දෙදෙව්ලොවට අධිපති මේ සක්දිවෙඳුන්ගේ ඇත්තටම මේ සසරේ ගුණයක් පිරුව බව ඒ ගුණයෙන් ඇත්තටම සත්පුරුෂ බව තියෙන බව බොහොම ලස්සනට පැහැදිලි. එහෙමයි ස්වාමීනි. තමන්ගේ අස්පනා අපිට දකින අරුබුදයක් සමාජගත වෙලා තියෙන අරුබුදයක් මේක නැති කරගන්න හැමතිස්සෙම කල්පනා කරන උත්තරමයක ඒකට සක්දිවෙඳුන්ට කියන්නේ. මොකද්ද? වෛරය නැති, ක්‍රෝධ නැතිව, තරහ නැතිව, අමනාප නැතිව, පලිගන්න නැතිව මේ කෙනෙක් කෙනාට චෝදනා කරගන්න නැතුව ඉන්න ආස කරන උත්තරමේ සක්දිවෙඳු කියලා කියන්නේ. එහෙමයි. හරි පුදුමයි. ඒතකොට සක්දිවෙඳුගේ උදාාර සිත. ඒක තමයි සත්පුරුෂ බව මේ සසරේ වඩාගෙන ඉන්න ඕන එකක් කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. දිනු කරගෙන ඉන්න ඕන එක. එහෙ. එතකොට මේ සක්දිවෙඳු ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියුවා මේක නැති කරගන්නේ මේකට හේතුව මොකද්ද කියලා ඒවට පස්සේ භාග්‍යවතුන් දේශනා කළා මේකට හේතුව මේ පින්වත් දෙවිය මේ හිත ඇතුළෙම තියෙන දෝෂයක් මොකද්ද? ඊර්ෂ්‍යාවයි මසුරුකමයි. මේ කියපු ගමම සක්දිවෙඳු අවබෝධ කළා. සක්දිවෙඳුට ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටුණා. ඇත්ත තමයි ස්වාමීනි මසුරු වුණාට පස්සේ ඊර්ෂ්‍යාවත් එක්කයි මේ හිත වෛරයට යන්නේ. එහෙමයි. ක්‍රෝධයට යන්නේ. පලි ගන්න. ඊට පස්සේ අවලාද කරන්න. මේ ගහ ගන්න, මරා ගන්න, අවියායුධ ගන්න මේ ඔක්කොම හිත පොළඹවන්න පටන් ගන්නෙම මසුරු බවත් එක්ක. එහෙමයි. ඊර්ෂ්‍යාවත් එක්ක තමයි මේ ඔක්කොම පටන් ගන්නේ. ඊට පස්සේ මේක සක්දිවෙඳුට තේරිලා සම්බුද්ධ ශාසනයේ නිෂ්ඨාවේ බැසගත්තා. ඒ මොහොතේ. එහෙමයි ස්වාමීනි. ෂනේ. එහෙ. එක ප්‍රශ්නයයි ප්‍රශ්නෙට උත්තරේ ලැබුණ සම්බුද්ධ ශාසනය බැසගත්තා. එහෙමයි ස්වාමීනි. පුදුම ආශ්චර්ය මේ සත්පුරුෂ භවයේ අසිරිය දැන් තේරෙනව නේද මේ? එහෙමයි. සත්පුරුෂ ගුණයක් ධර්ම අවබෝධය කරා ගෙනියන විදිය දැන් තේරෙනව නේද? එමේ දැන් අපි මීට ඉස්සෙල්ලා කතා කළේ සප්තවෘත්ත පද දිනු කළා කියලා සක්දිවෙඳු. එහෙමයි. මහාලි සත්වෘත්ත පද සූත්‍රය අපි මීට ඉස්සෙල්ලා දහම් කැඩපති කතා කළා. එතකොට මෙච්චර ගුණධර්ම 7ක් වඩලයි සක්දිවෙඳු මේ දෙවියන් අතරට එන්නේ. ඉතින් වැදගත් ගුණයක් තමයි ක්‍රෝධ නැති හිත. ඒතර ක්‍රෝධ නැති හිතට හැමතිස්සෙම මේ ස්ථිර සදා මේ විස්තරසාර විසඳුමකට යන ප්‍රඥා ගෝචර දේවල් හොයන්න පෙළඹෙනවා මිසක අර වගේ ලාමක දේවල් ඔස්සේ යන ස්වභාවය නෑ. එතකොට මේ ක්‍රෝධය දුරු කරපු හිත. සත්‍යවාදී හිතේ අසිරිය. බොරු කියන්නේ නැහැ කියනෝනේ. කොටවන්නේ නැති හිතේ දැන් මේක අද තියෙන සෑහෙන කොටවීමක් කරනෝනේ කෙනෙක් කෙනා. ඒ කොටව එන කෙනාට සසරේ සත්පුරුෂ ධර්ම හිත පිටවන්නේ. අසත්‍යයෙන් එන කෙනාට බොරු කිය මේ රවට්ට එන කෙනාට මේ සත්පුරුෂ ධර්මක හිත පිටන්නේ. එහෙමයි. එතන මේ සත්පුරුෂ ධර්මක හිත පිටන්නේ කාගෙද කියන කාරණේ පිළිබඳව මේ මහාලි සත්වෘත පද සූත්‍රය හොඳට පැහැදිලි. එහෙමයි ස්වාමීනි. ක්‍රෝධ නැති, බොරු කියන්නේ නැති, ඊළඟට කේලම් කියන්නේ නැති, ඉතින් මසුරු නැති අනිත් එක. එහෙමයි. ඒ හැම තිස්සෙම ඕන දෙයක් දෙන්න අත්හොදගෙන ඉන්නවා කියන. එහෙමයි. ඕන දෙයක් අත්හරින්. අත්හොදගෙන ඉන්නවා කියලා කියන්නේ. ඉතින් මේ මසුරු නැති හිත සෑහෙන අනුග්‍රහ කළා ඒකට විසඳුම් හොයන්න.
වෛරෙන්නේ පලියර ගැනීමෙන් නෙමෙයි දැන් එකට එක් කළා නෙමෙයි දැන් ගහලා මරලා නෙමෙයි විසඳුම් හොයන්නේ දැන්. එහෙයි. ප්‍රඥාවෙන් හොයන්නේ දැන්. ධර්මයෙන් හොයන විසඳුම්. මසුරු බලන්නේ මේ සත්පුරුෂ බව හරි ආශ්චර්ය දෙයක් නේද එතකොට දැන් මේ. අවබෝධයට උපකාර වෙනවා. හරිම උපකාරයි ඒක. එහෙමයි ස්වාමී. ගුණයෙන් සත්පුරුෂ උපකාර බව කරා යන සත්පුරුෂ බවෙන් ධර්මය කරා යන. එහෙමයි ස්වාමී. බොහොම පැහැදිලි ඒක. ස්වාමීන් එතකොට ත්‍යාගය ආදී කොට වූ ගුණධම් අපි නිරන්තරයෙන් පුරුදු නිරන්තරයෙන් පුරුදු කරගන්න ඕනේ. එහෙමයි ස්වාමීන්. ඒක දැන් අපි නැවත නැවතර සත්ත්ව මහලිවත සූත්‍රය අපි කියලා දුන්නා. මේ දැන් මේ ඉතිසලා දවසකට දෙකකට ඉස්සෙල්ලා නැවත නැවත පොඩ්ඩක් අහලා බලුණා හරි ඒක. එහෙමයි ස්වාමීන්. ඒක බොහොම මනාව පැහැදිලි ඒක. එහෙමයි. ඊළඟට තමයි දෙමෝපියන්ට දිවිහිමිය සැලකුවා කියලා කියනවා. එහෙමයි. දී ගුණ සම්පන්න හිත. එහෙයි. ඒතරි ගුණ සම්පන්න හිතේ සත්පුරුෂ ධාමයක් පිළිටන. ගුණ සම්පන්න හිතේ තමයි ඒතර මේ සත්පුරුෂ ධාම පිළිටන. එතකොට මේ ගුණ ඒ නිසා මේ හැමතිස්සෙම ගුණයෙන් බරිත වෙච්ච හිතක් තමයි ටික ටික තමන්ගේ ජීවිතේ හදා ගන්න ඕනේ. එහෙමයි. එතකොට ඒතරම දැන් මේ ප්‍රඥාව මෝරන්න කියපු සැනි ප්‍රඥාව මෝරන්න හේතුණා. ඊට පස්සේ ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒක හිමමයි කෝ ස්වාමීනි. මේ ඊර්ෂ්‍යාවයි මසුරුකම නිසාමයි මේ ඔක්කොම ප්‍රශ්න හටගන්නේ කිව්වා. ඊට පස්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ හිත ඇතුලේ ඊර්ෂ්‍යාව පළපදියම් වෙන්නේ ඇයි? මසුරු බව පළපදියම් වෙන්නේ කොමක් නිසාද? ආනිත් පස්සේ බුදුරජාණන් දේශනා කළා මේ කතා කළා ඊයේ දේශනාවේදී. ඒක හිත ඇතුලේ පළපදියම් එන්නේ හිත ඇතුලේ ප්‍රිය බව ඇති වුණාට පස්සේ කිව්වා. එහෙයි ස්වාමීනි. ප්‍රිය බව හිතේ තියෙනකොට තමයි කියන මසුරු බව උපදින්නේ. ඊර්ෂ්‍යාව උපදින්නේ. එහෙයි. එහෙනම් අපි දැන් මේක අපිට නැති කරගන්න බැරි වෙයි එකපාරට. වටින දේ තියෙන මේක තේරුම් ගැනීම. මෙහෙම සම්බන්ධයකින් කියලා මේ දහම් අර්ථය මතුවෙන්නේ. එතකොට අර ඒකේ වටිනාකම තියෙන්නේ ඒක මේ වටහා ගැනීමත් එක්ක සත්පුරුෂ ගුණයක් පිළිටන්න පටන් ගන්න මොකද්ද? ඊට පස්සේ මෙයා දන්නෝනේ මේක ඇතුලේ මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. එහෙමයි ස්වාමීනි. ඒතර තමන්ගේ අහිංසක දෙමව්පියන්ට චෝදනා කරන්නේ. ඉඩම් කඩන් නිසා, එහෙමයි. මිල මුදල් නිසා, ධනය නිසා. ඒතර එයා දන්නවා මේක ඇතුලේ තියෙන අර්බුදයක් මේ. අහිංසක දෙමව්පියෝ අල්ලගන්නේ නැහැ ඊට පස්සේ මේක අර්බුදෙට. එහෙමයි. සහෝදරයෝ අල්ලගන්නේ නැහැ අර්බුදෙට. ඊට පස්සේ ගුරුවරු අල්ලගන්නේ නැහැ මේ අර්බුදයට. ගෝලියෝ අල්ලගන්නේ නැහැ මේ අර්බුදයට. දෙමව්පියෝ දරුවෝ අල්ලගන්නේ සමහරට දෙමව්පියෝ ඊළඟට දරුවෝ අල්ලගන්න ඕනේ මේ අර්බුදයට ඊළඟ ප්‍රශ්නේ. අසවල් කෙනා නිසා තමයි අසවල් කෙනා මාත් එක්කම නාපුනේ. ලේරි නිසා තමයි මගේ පුතා නැති වුනේ මට. පුතා නිසා තමයි මට මේ මගේ දුව නැති වුනේ. කියලා මේ එකිනෙක කෙනාට චෝදනා කර සැක සංකා ඇති කරගනිමින් විවේචනය කරමින් යනවා මිසක අර්බුදේ හඳුනගන්නේ. අර්බුදේ හඳුනගත්තට පස්සේ ඇතුළේ නිවන්න මහන්සි ගන්න ඊට පස්සේ. එහෙමයි. ඒතර ඇතුළේ නිවනවා ඒකට යම් විසඳුමක් හදාගන්න මහන්සි ගන්න. ඒතර අර්බුද නැහැ එතකොට එතන. විවේචනය කිරීම, අනිත් එක්කෙනාට චෝදනා කිරීම, ගැරහීම්, නින්දා කිරීම, අපහාස ඒ මුකුත් නැහැ එතකොට එතන. එහෙමයි. අවලාද කිරීම මුකුත් නැහැ. එතන මේ ඔක්කොම තියෙන්නේ තේරුම් ගැනීමට එන්න බැරි වුණාට පස්සේ තියෙන්නේ. එතකොට එයා නිතර කරුණු සොයා බලා වැදගත් තීරණ ගන්න කෙනෙක් බවට පත් වෙනවා එතකොට. එහෙමයි. එතන තමයි නිවුණු චරිතය ඇති වෙන්න පටන් ගන්න ඇත්තට. සංසිඳුණු චරිතයක නිර්මාණය එතන පටන් ගන්න. මොකද මේ විමසා බලා කටයුතු කරන්න පුරුදු වුණාට පස්සේ ආයේ එකපාරට ආවේගශීලී වෙලා මේ ප්‍රශ්න හටගන්නේ නැහැ එතකොට. එහෙමයි. ඊට පස්සේ සක්දිවිඳු ඇහුව ස්වාමීනි පියප්පියං කෝපන මාරිසකින් නිදානං කින් සමුදයන් කින් ජාතිකං කින් පබව. ස්වාමීනි මේ හිත ඇතුලේ ප්‍රිය බව අප්‍රිය බව කිඳා බසින්න පටන් ගන්න කොමක් නිසාද කියලා ඇහුවා. හිත ඇතුලේ ප්‍රිය බවයි අප්‍රිය බවයි උපදින්න පටන් ගන්න, ඇති වෙන්න පටන් ගන්න, බැස ගන්න පටන් ගන්න කොමක් නිසාද? කුමක් හේතු කරගෙනද? කුමක් ඇති කල්ලිද ප්‍රිය අප්‍රිය බව ඇති වෙන්නේ? කුමක් නැතිවීමෙන්ද ප්‍රිය අප්‍රිය බව හිතේ නැති වෙලා යන්නේ කියලා ඇහුවා. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා පියප්පියංකෝ දේවා නමින්ද ඡන්ද නිදාන. පින්වත් දේවීන්ද්‍රය ප්‍රිය බව ඇති වෙන්නේ ඡන්දය නිසා කියලා කිව්වා. එහෙමයි සර්. ඔන්න ප්‍රශ්නේ. එහෙයි. ඡන්ද සමුදයං ඡන්ද ජාතිකං ඡන්ද පබවං ඡන්தோ සති පියප්පියං හෝති. හිත ඇතුලේ ඡන්දයක් ඇති වුණාද ඒ ඡන්දයම අදාළ දේ ප්‍රිය වෙන්න හේතු වෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. එහෙයි. දැන් බලන්න සමහරලාට යම් දෙයකට හිත බැඳිලා නැත්තම් ඒ තාක්කල් ඒක මහ ලොකු හිතට වටිනාකමක් දෙන්නේ නැහැ ඒකේ. එහෙමයි ස්වාමීනි.
හැබැයි යම් දවසක ඒකට ඡන්දයක් ඇති වුණාද මේක මහා වටින්න පටන් ගන්නවා හිතට. එහෙමයි. එහෙම යන්නේ තියෙන්නේ. එහෙ. හිතට ඒ දේ වටින්න පටන් ගන්නෙ ඒක මේ ඡන්දය ඇති වුණාට පස්සේ. ඡන්දය ඇති වෙන්න පෙර සමහරලාට අපේ හිතට ගාණක් නැහැ. ඒක දැක්කත් නොදැක්කත් ගාණක් නැහැ. සමහර දේවල්. නැද්ද බලන්න? එහෙමයි ස්වාමීනි. සමහර දේවල් ඇහෙන් දකින දේවල් සමහරට ඡන්දයක් ඇති වෙන්න පුළුවන්. ඡන්දය ඇති නොවෙන්න පෙර ඒක නිකන් දැක්කත් එකයි නොදැක්කත් එකයි නිකන්. එහෙමයි ස්වාමීනි. නැද්ද බලන්න? එහෙ. කණින් සමහර අහන දේවල් තියෙනවා මේක ඒකට ඡන්දයක් ඇති නොවන තාක්කල් හිතින් ඒකට වටිනාකමක් දෙන්නේ නැහැ. ඡන්දය යම් දවසක ඇති වුණාද මෙහෙම බලන්නකෝ. මොකද වෙලා තියෙන්නේ? පුදුම වටිනාකමක් දෙනවා ඊට පස්සේ ඒකට. ප්‍රිය වෙන්න පටන් ගන්නවා ඒක. එහෙමයි. හරි පුදුම ප්‍රිය වෙන්න පටන් ගන්නවා. එහෙ. ප්‍රිය වුණාට පස්සේ මොකද වෙන්නේ? උනා අනිත් අරුබුදේ ඇති වෙන්න පටන් ගන්නවා. පුදුම අසිරිමත් පුදු කෙනෙක්ගේ අවබෝධය. එහෙමයි. ඒ නිසා මේ තමන් සිහින්ම තමන්ගේ හිත ප්‍රත්‍යවේක්ෂා කර බලන්න ඕන හිත තියා. යම් දෙයක් ඇහෙන් දැකපු දෙයකට ඡන්දයක් ඇති වෙලා නැත්නම් ඒක ප්‍රිය නැහැ. එහෙමයි ස්වාමීනි. ළඟින් ගියත් ගානක් නැහැ. ඇඟේ වැදුනත් ගානක් නැහැ. එහෙමයි. යම් ද අපි දුක දැන් මොකක් හරි මේ අපි දුක දැන් ගෙදර මොකක් හරි ඔන්න ගලක් තියෙනවා. පොඩි ගල් කෑල්ල. ඒතර අපි දුක දැන් ඕක නිතර පහේ දකින්න කිසි ගානක් නැහැ. කවුරුද මැණික් ගැන දන්න මිනිස්සෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම අම්මෝ මේක වටිනා මැණිකන්නේ කූටි ගාන වටිනවා කිව්වොත් මොකද වෙන්නේ? එහෙමයි ස්වාමීනි. අර කකුලේ හැප්පිල ගණන් ගන්නතු හිටපු එක ඉදා ඉඳන් මොකද වෙන්නේ? ඉදා ඉඳන් ඕක අතන මෙතන දාන්නේ. එහෙමයි ස්වාමීනි. ඉදා ඉඳන් ඕක මේ කොහේරේ බොහොම පරිස්සමින් කිසි කෙනෙකුට දැනගන්න බැරි තැනක තියෙනවා ඊට පස්සේ. එහෙ. දැන් මේකට වටිනාකමක් ආයි කොතනද? ඡන්දෙත් එක්ක. නැද්ද? එහෙමයි ස්වාමීනි. ඡන්දෙ ඇති වෙනක වටිනාකමක් ආවේ නෑ ඔකට. ඕනම දෙයක් කොහොමයි. එහෙමයි ස්වාමීනි. රූපයක් වේවා, ශබ්දයක් වේවා, ගන්ධ සුවඳක් වේවා, රසයක් වේවා, පහසක් වේවා, යම් අරමුණක් වේවා, හිතට ඡන්දයක් ඇති වෙන තාක්කල් ලෝක ප්‍රිය බවක් නැහැ. එහෙමයි. ඡන්දයක් ඇති වුණාද එදා ඉඳන් ප්‍රියයි. එහෙනම් මේ ප්‍රිය බවට ආධ්‍යාත්මී යම් කිසි දෙයකට ප්‍රිය බවට හේතුව කුමක්ද? ඡන්දයමයි. එහෙමයි. ඡන්දයමයි. එහෙමයි. ස්වාමීනි නොයෙක් ඔය පුද්ගල ප්‍රතිරූප පුද්ගල රූප නළු නිලියන් වගේ ඒ වගේ අයට අපි බැඳී යන අපේ තරුණ දරුවන් විශේෂයෙන් හරි කැමැති. ඊට පස්සේ ඒගොල්ලන්ට චෝදනා කරනවා නම් කවුරු හරි ඒත් හරි ඉක්මනට තරහ ගන්න. එහෙමයි සර්. ඒකේ ලස්සන ඉස්සරහට දේශනාවක් තියෙනවා මම මේක කරන්න හිතන් ඉන්නේ ඊළඟට. එහෙමයි සර්. මේ ඒකත් එක්ක ඇතිවෙච්ච අරුබුදයක් මුල්ලා දේශනා කරපු දේශනාවක් කකචූත්ම කියලා. එහෙමයි සර්. හරි ලස්සනයි. එහෙ. එතකොට මේ අපි තේරුම් ගන්න ඕන මේ මෙන්න මේ කාරණේ හරියට අපේ හිතින් තේරුම් ගන්න පුළුවන් නම් මේ ඡන්දයත් එක්ක තමයි ප්‍රිය බව උපදින්නේ කියලා. ප්‍රිය බවත් එක්ක තමයි නැවත නැවත මව දෙන්නේ අපිට. එහෙමයි ස්වාමීනි. ඡන්දය ඇති වෙනවා ඊට පස්සේ ප්‍රිය බව ඇති වෙනවා ඊට පස්සේ මව දෙනවා හිතට ඒ පණිවිඩය ආපහු නැවත නැවත. එහෙමයි. එතකොට මොකද වෙන්නේ? මසුරු බව, ඊර්ෂ්‍යාව, ඊට පස්සේ වෛර, පලි ගැනීම, ක්‍රෝධ මේක පුදුම ව්‍යසනයක්. එහෙමයි. අරුබුදයකටම ඒ කියන්නේ මේක හඳුනා ගන්නවත් බැරි මට්ටමේ ව්‍යසනයක් ඒක. එහෙ. හඳුනා ගන්න බැරි මට්ටමේ මහා ව්‍යසනයක් ඒක. එහෙ. ඉතින් මේ දැන් බලන්න මේක ආර්ය ශ්‍රාවකෙක් තමන්ගේ ජීවිතය දවස ගත කරන්න ක්‍රමවේද මේක මේ. එහෙමයි. ආර්ය ශ්‍රාවකෙක්. එහෙ ස්වාමීනි. ආර්ය ශ්‍රාවකෙක් දවස ගත කරන්නේ කොහොමද? මෙන්න මේව තේරුම් අරගනිමු. දැන් මේව තේරුම් අරගනිමින් ආර්ය ශ්‍රාවකෙක් ඉන්නකොට ඒ ආර්ය ශ්‍රාවකයට පැය 24ෙම එයාට කරන්න දෙයක් නැද්ද? තියෙනවනේ. පැය 24ෙම කරන්න දෙයක් තියෙනවා. මෙන්න ඡන්දයක් ඉපදුනා, මෙන්න ප්‍රිය බවක් ඇති වුණා. එහෙමයි ස්වාමීනි. මේකට තාම ඡන්දයක් නැහැ. එහෙනම් ප්‍රිය බවක් නැහැ. ප්‍රිය බවක් නැති නිසා එහෙනම් මේකට තාම මසුරු නැහැ. විනිශ්චය කර ඉන්න පුළුවන්. පුදුම දෙයක් ඒක. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා චන්දෝකෝ දේවානමින්ද ඊට පස්සේ කිව්වා මේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නිදුකානන් වහන්සේ මේ ඡන්දය කුමක් මුල් වෙලාද ඇති වෙන්නේ? චන්දෝකෝපන මාරිස කින් නිදානෝ කින් සමුදයෝ කිම් ජාතිකෝ කිම් පබෝ කිස්මින් සති චන්දෝ හෝති කිස්මින් අසති චන්දෝ නහෝති.
කුමක් ඇති කල්ලිද ඡන්දය ඇති වෙන්නේ? එහෙමයි ස්වාමී. කුමක් ඉපදීමෙන්ද ඡන්දය ඉපදින්නේ? එහෙයි. කුමක් නැතිවීමෙන්ද ඡන්දය නැති වෙලා යන්නේ? කියලා ඇහුවා. එහෙමයි. බුදුරජාණන් දේශනා කළා චන්දෝකෝ දේවා නමින්ද විතක්ක නිදානෝ. ඊතර මේ හිත ඇතුලේ ඡන්දය ඇති වෙන පටන් ගන්න විතරකත් එක්ක. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. එහෙයි. පුදුම සොයා ගැනීමක් මේක. මහා සසරක රහස. එහෙමයි. බුදු කෙනෙක් දුටු මහා සසරක රහස. එහෙයි ස්වාමී. සියලු අර්බුද සංසිඳවන මේ තේරුම් ගැනීම මේක. දැන් මේ තේරුම් ගැනීමට එන්න පුළුවන් නම් එතන ඉඳලා ඒ කෙනාගේ ජීවිතේ අර්බුද කියන එක නිවෙන්න පටන් ගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ තේරුම් ගැනීමත් එක්කමයි මේක තමයි සම්මා දිට්ඨිය. මේ සම්මා දිට්ඨිය යම් කෙනෙකුට තියෙනවා නම් එතන ඉඳලා එයාගේ තියෙන සම්මා සංකල්පය තියෙන. අනිත් එක්කිනා ඉලක්ක වෙන්නේ නැහැ එතකොට. දැන් මේ තේරුම් ගැනීම තියෙන මේ ඡන්දයෙන් නේද මේ මේ විතර්ක වලින් නේද මේ ඡන්දය ඇති වෙලා තියෙන හිත ඇතුලේ. ඒ ඡන්දෙන් නේද මේ ප්‍රිය බව ඇති වෙලා තියෙන්නේ. ඒ ප්‍රිය බව නිසා නේද මසුරු බව ඊර්ෂ්‍යාව ඇති වෙලා තියෙන්නේ. ඒකින් නේද මේ හිත ඇතුලේ අරුබුදු උපද්දන්නේ. එහෙමයි. කියලා ඒ වැටහීමත් එක්කම මේ සංකල්පෙත් එක්ක එයාගේ වචන සම්මා වාචා බවට පත් වෙනවා. ක්‍රියා සම්මා කම්මන්ත බවට පත් වෙනවා. එහෙමයි. ආජීවි සම්මා ආජීවයක් වෙන පටන් ගන්නවා. එහෙමයි. බලන්න ඔක්කොම මේ සම්මා දිට්ඨියත් එක්ක විතර ඔක්කොම එන්නේ. එහෙමයි ස්වාමීනි. ගොඩක් ආනෝනේ අයි මේක ප්‍රඥා සීල සමාධිද කියලා. දැන් ඇත්තටම ප්‍රඥාවක් තියෙන්න ඕන. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල වැඩෙන්න. එහෙමයි. ඒකට යම් ප්‍රඥාවක් තියෙන්න ඕන ඒකට. එහෙමයි. ඉතින් ප්‍රඥාවත් එක්ක තමයි මේ ඔක්කොම අනිත් පැත්තට දියුණු වෙලා යන පටන් ගන්න. හරි අසරිමත් මේ ධර්ම දාන දෙන පිරිස මේ කරන ලාභය ඇත්තටම. ඇයි මේ අඳුර ලෝකයේ මේ අර්බුද ඇති කරගන්නමින් ඉන්න ලෝකයාට මේ අඳුර දුරු කරලා ඒ අඳුර නිමාවට පත් කරලා මේ ආලෝකයනේ දෙන්නේ මේ අර්බුද නැති කරන. එහෙමයි ස්වාමීනි. සමහරට මේක අහලා කී දෙනෙක් තමන්ගේ ජීවිත අර්බුද නැති කරගනීද? එහෙයි. අර්බුද සංසිඳවා ගනීද? එහෙමයි ස්වාමීනි. අර්බුද වලින් නිදහස් වෙච්ච හිතකින් වාසය කරන්න මහන්සි ගනීද? එහෙමයි. මේ හේතු බලදාම් සිහි කර කර මේ තමන්ගේ මේ හිතෙන් උපදින මේ ගහ ගැනීම, මරා ගැනීම, වෛර, පලි ගැනීම කොච්චර නැති කරගන්න මහන්සි ගනීද? එහෙමයි. මේ ඔක්කොම නැති වෙන පටන් ගන්න තැන නේද මේ? එහෙයි ස්වාමීනි. මේ ඔක්කොම අරුබුද නැති වෙන පටන් ගන්න මේ වැටහීම් ශක්තියත් එක්ක. එහෙමයි. ඒතර මේ වැටහීම් ශක්තිය පුංචි එකක් නෙමෙයි. ධර්ම දකින්නවා කියන්නේ මෙන්න මේකට. ධර්ම අවබෝධය කියන්නේ මොකද්ද කියලා කෙනෙක් ඇහුවොත් එහෙම මේක තමයි දෙන්න තියෙන උත්තරේ. එහෙමයි. මොකද්ද එයාගේ හිත ඇතුලේ උපදින විතරක වලින් එයාගේ ආධ්‍යාත්මික ඡන්දය ඇති වෙන බව එයාටම පේන්න ඕන. එහෙමයි ස්වාමීනි. එයාගේ හිත තුළ ඇති වෙන ඡන්දයෙන් එයාට ප්‍රිය බව හිතේ ඇති වෙලා තියෙනවා කියලා එයාටම වැටහීම ඇති වෙන්න ඕන. එහෙමයි. ධර්ම අවබෝධය වුණා කියන්නේ මොකද්ද කියලා කෙනෙක් ඇහුවොත් මේක තමයි කියන්නේ. එහෙමයි ස්වාමීනි. අය වෙන එකක් නෙමෙයි. එහෙයි. ඒත ප්‍රිය බවත් එක්ක හිතේ මසුරු මේ ඊර්ෂ්‍යාව මසුරු බව ඇති වෙන හැටි තමන්ට පේන්න ඕන. එහෙමයි. ඒක තමයි ධර්ම අවබෝධය වුණා කියලා කියන්නේ. එහෙයි. එතන ඉඳලා නිවෙන්න පටන් ගන්න. එහෙමයි. හේතුඵල ධර්ම අවබෝධ වුණා කියලා කියන්නේ මොකද්ද? මොන ස්වභාවයක්ද? එහෙමයි. හරි පුදුමයි ඒක. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා කුමද්ද? විතක්ක හේතු කරගෙන මුල් කරගෙන මේ විතරක හට ගැනීමෙන් තමයි මේ විතරකයේ ප්‍රභවයෙන් තමයි කුමද්ද වෙන්නේ? ඡන්දය උපදින්නේ. එහෙමයි. විතක්කෝ සති ඡන්தோ හෝති. විතක්කේ අසති ඡන්தோ න හෝති. විතරක නැති කල්ලි මොකද? ඡන්දයක් නැහැ. විතරක නැත්තම් ඡන්දයක් නැහැ. විතක්කෝ කෝපන මාරිස කින් නිදානෝ කින් සමුදයෝ කින් ජාතිකෝ කින් පබවෝ කිස්මින් සති විතක්කෝ හෝති. කිස්මින් අසති විතක්කෝ න හෝති. එහෙමයි. ඊට පස්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විතර්කය තියෙන්නේ කුමක් නිදාන කරගෙනද? එතන විතර්ක කියලා කියන්නේ මේ දැන් අපි දැන් විතර්ක බැඳලා තියෙන වචනත් එක්ක. එහෙමයි ස්වාමීනි. දැන් වචන එනවා කියලා කියන්නේ දෙඩ වෙනවා කියන එකනේ. එහෙයි. වචන කියලා කියන්නේ දොඩවනවා කියන එකනේ අපි මේ. එතකොට මේ ඒ වගේ දැන් මේ හිත ඇතුලෙන් ඒ වගේ ස්වභාවයක් හට ගන්නවා. එහෙමයි. ඒකයි මේ
වචී සංස්කාර ගැන කියද්දි කියන්නේ වචී සංස්කාර කියන්නේ විතක්ක ਵਿਚාර. එහෙමයි. ඒ කියන්නේ වචී සංස්කාර කියලා කියන්නේ වචනත් එක්කම සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක. විතක්ක ਵਿਚාර කියන එක. එහෙමයි ස්වාමීනි. ඒත ඇතුළේ මේ දැන් වචන කියන එක අපි දැන් පිට කරන එකක් ඒක. විතර්කය කියලා කියන්නේ පිට කරන්නේ නැතුව ආධ්‍යාත්මික රැව් ඒ විදිහටම රැව් පිළිරැව් දෙන එකක් ඒක. එහෙමයි. ස්වාමීන් අවසරයක් ලැබේවා දැන් ප්‍රියමනාප රූපයක් මුණ ගැහුණාට පස්සේ අපි විතර්කයට පැමිණෙනවාද දැන් ලස්සනයි අහුවල්ලු වගේ ආදි වශයෙන්. දැන් ඒක සාමාන්‍ය වෙන්න පුළුවන් නේ කෙනෙක්. එහෙමයි ස්වාමීන්. හිතින් එහෙම සමහරවල්ලාට බලන්න හිතින් කතා කරන ගතියක් තියෙනවා නිකන්. එහෙමයි. හිතින් පිළිසඳ රේදෙනවා. එහෙමයි ස්වාමීන්. නැද්ද බලන්න එහෙම එකක්. එහෙයි. සමහර හිතින් දොඩනවා නිකන්. එහෙමයි. හිතින් සමහරවල්ලාට ඒක කරන්නේ. එහෙයි. ඒක තමයි වචන බවට පෙරලෙන්නේ ඒක. එහෙමයි. ඒකම තමයි ඡන්දයකට මේ ආධ්‍යාත්මික ඡන්දයක් විදිහට බැස ගන්න හේතු වෙන්නේ විතර්කේ තමයි ඊට පස්සේ. එහෙමයි. ස්වාමීනි දැන් යම් කාරණාවක් මුණ ගැහුණාට පස්සේ ඒකේ මේ ගුණාගුණ වශයෙන් හොයා බලනවා දැන්. අපි හිතමු කතා ප්‍රවෘත්තියක් ගීතයක් නවකතාවක් වගේ හම්බුනාම අපි මේක මේ පරිද්දෙන් හොඳයි මේ ආකාරයෙන් හොඳයි කියලා ලොකු මේ කැමැත්තක් ඊට පස්සේ ඒක ඇත්තටම කැමැත්ත හට ගන්න පට. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න මේක හරි සියුම් දෙයක්. එහෙයි. එතකොට යම් දෙයක් පිළිබඳව වේවා යම් කෙනෙක් පිළිබඳව වේවා අපි විතර්ක වෙද්දිම ඡන්දේ තමයි උපදින්න පටන් ගන්නේ. එහෙමයි ස්වාමීනි. ඡන්දේ බැස ගන්න. එහෙමයි. ඊට පස්සේ අහනවා විතක්කෝ කෝ දේවා නමින්ද ඊට පස්සේ කියනවා මේ විතක්කෝ කෝපන මාර්ෂ කින් නිදානෝ කින් සමුදයෝ කින් ජාතිකෝ කින් පවෝ ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මේ විතර්ක කියන එක උපදින්න පටන් ගන්න කුමක් හේතු කරගෙනද කියලා. එහෙමයි. කුමක් නිසාද විතර්ක ඇති වෙන්නේ? කුමක්ද ප්‍රභවය? ප්‍රභවය කියලා කියන්නේ දැන් ආලෝකය දෙන ප්‍රභවය තමයි දැන් මේ ලයිට් එක. එහෙමයි. ඒතර ආලෝකයේ ප්‍රභවය කුමක්ද? ලයිට් එක. ඒතර මේ වගේ එකිනෙකට ප්‍රභවයක් තියෙන මොකක් හරි. ඒ වගේ විතර්කයට ප්‍රභවයක් තියෙනවා. විතර්කයේ දෙන විතර්කයේ උපද්දන විපර්තන විතර්ක හදන හිත ඇතුළෙම තව දෙයක් තියෙනවා. ඡන්දය හදන දෙයක් තියෙනවා. මොකක්ද ඒක? විතර්කය. එහෙමයි. ඊළඟට ප්‍රියාප්‍රිය බව හදන දෙයක් තියෙන කොහොමද? ඡන්දය. ඊළඟට කොහොමද මේ ඉරිසියාවේ මසුරු බව හදන්නේ ප්‍රභවය කොහොමද? ප්‍රියාප්‍රිය බව. එහෙමයි. කලකෝලාහලට හට ගැනීම අවියායුධ ගැනීම මරා ගැනීම කොටා ගැනීම කියන එක හදන්නේ කවුරු විසින්ද? ඉරිසියාවේ මසුරුකම විසින්. එහෙමයි ස්වාමීනි. එතකොට නිකලස් බව කියලා කියන්නේ මේක සම්පූර්ණ නැති කරපු තැන. ආරි ශ්‍රාවක බව කියලා කියන්නේ මේක තීරුම් අරගෙන මේ අරුබුදේ නැති කරන්න මහන්සි ගන්න තැන. එහෙමයි. මේ අරුබුදේ දුරු කරන්න පිළිවෙත් පුරන තැන. එහෙමයි. ඒතර තමයි මේ සත්පුරුෂ ජනයා මේ පිරිවරන්න පටන් ගන්නේ. උතනින් තමයි මේ මහ පොළොව. එහෙමයි ස්වාමීනි. එතනින් තමයි මේ මහ පොළොවට මේ ලෝකයට මේ ගහකොළට පවා ආශිර්වාදයක් වෙන්න පටන් ගන්න පටන් එතනින්. ලෝකයට ප්‍රඥාව බිහි වෙනවා. බිහි වෙනවා එතනින්. එහෙමයි ස්වාමී. මේ බුදු කෙනෙක්ගේ මේ අවබෝධයත් එක්ක පහළ වීමත් එක්ක. එහෙමයි ස්වාමීනි. ඒතර බුද්ධිමය වශයෙන් ප්‍රඥාමය වශයෙන් මහා ආන්දෝලනාත්මක පරිවර්තනයක් ඇති වෙන පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. දිව් ලෝක මිනිස් ලෝකයට හිතා ගන්න බැරි. එහෙයි. මහා අසහාය පරිවර්තනයක් ඒක. මොකද මේ හේතුඵල දහම් පිළිබඳ ඇති වෙන පරිවර්තනය. එහෙමයි. මේ දිව් මිනිස් ලෝකයා මවිත කරන පරිවර්තනය. බුද්ධියේ පරිවර්තනය මේක. එහෙමයි ස්වාමීනි. සැබෑම දියුණු ලෝකයේ පරිවර්තනය මේක. එහෙමයි. කොහොමද මේ හේතුඵල දහම් පිළිබඳ මේ ඇති වෙන අවබෝධය. මේ විතර්ක වලින් ආධ්‍යාත්මික ඡන්දයක් උපදිනවා. ඡන්දයෙන් ආධ්‍යාත්මේ ප්‍රියාප්‍රිය බව ඇති වෙනවා. ප්‍රියාප්‍රිය භවයෙන් මසුරු ඊර්ෂ්‍යා මසුරු භව ඇති වෙනවා. ඊර්ෂ්‍යා මසුරු භවයෙන් අවියාවිද කලකෝලාහල හට ගැනීම ඇති වෙනවා කියලා. ඒතර මේ ලෝකෙට යම් දවසක විවර වෙනවද? බුද්ධිමත් භවයේ පරිවර්තනය ඇති වෙන පටන් ගන්න මේ ලෝකේ. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාවන්තයන්ගේ පරිවර්තනය පෙරලියක් ඇති වෙන පටන් ගන්නවා ඒක. එහෙමයි. බුද්ධිමය පරිවර්තනය. ඒතර මේ ලෝකේ බුද්ධිමය පරිවර්තනය සැබෑ විදියටම නිර්මාණය වෙන්න ඇත්තටම පටන් ගන්න බුදු කෙනෙක්ගේ පහළ වීම. එහෙමයි ස්වාමීනි. එතකල්ම අඳුරේම එතරම් අඳුරේමයි තියෙන්නේ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ දේශනා කළ බුදුරජාණන් වහන්සේ දැන් ඇහුවනේ මේ විතර්කය විතක්කෝ කෝපන මාර්සකින් නිදානවා. ඊළඟට අහන විතර්කයට ප්‍රභවය මොකක්ද? ආධ්‍යාත්මයේ තියෙන කුමන හේතුවද විතර්කේ උපද්දන්නේ?
කින් නිදාන කුමකින්ද හටගන්නේ, කින් සමුදය කුමකින්ද උපදින්නේ, කින් ජාතික කුමකින්ද බිහි වෙන්නේ, කින් පබව කුමක්ද ප්‍රභවය. එහෙමයි. විතර්කයට ප්‍රභවය මොකද්ද? කිස්මින් සති විතක්කෝ හෝති. හිත ඇතුලේ විතර්ක ඇති වෙන්නේ කුමක් ඇති කල්හිද? කිස්මින් අසති විතක්කෝ නොහෝති. කුමක් නැති කල්කද විතර්ක නැති වෙලා යන්නේ. එහෙමයි. දේශනා කළ බුදුරජාණන් විතක්කෝකෝ දේවානමින්ද පපංච සංඥා සංකා නිදානෝ. එතකොට මේ පපංච සංඥා සංකා කියලා වචන තුනක් තියෙනවා මෙතන. පපංච සංඥා සංකා. සංඥා කියලා වචනේ විතර පාවිච්චි කරනවා මේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ සංඥා ආධ්‍යාත්මයේ තියෙන ස්වභාවයක් මේක හිත ඇතුලේ නිකන් වැළඳගෙන රැව් පිළි රැව් දිදී තියෙන ස්වභාවයක් තියෙනවා. එහෙන් දැකපු රූප එහෙමයි. හිත ඇතුලේ නිකන් සිහි වෙවි වැළඳගත් ස්වභාවයක් නැද්ද හිතේ? සංඥා වෙන තියෙනවනේ. ස්වභාවයක් එහෙමයි ස්වාමී. කනින් දැකපු අහපු ශබ්ද හිත ඇතුලේ නිකන් බොහොම ලස්සනට ඒව පිටින්ම ඇවිල්ලා පේනවා. එහෙමයි. එතකොට ඒවා මේ ක්ලේශ සහගතව තමයි සාමාන්‍ය සත්‍යයගේ තියෙන්නේ මේක. එහෙයි ස්වාමීනි. ඒ කියන්නේ අර්බුදයක් උපද්දන්න පුළුවන් විදිහට තමයි මැවෙන්නේ හැමතිස්සෙම. අර්බුද නැති කරන විදිහට නෙමෙයි. එහෙමයි. අර්බුදයක් උපද්දන්න පුළුවන් විදිහට. එහෙමයි. ස්වාමීනි මැවි ඔබ වහන්සේ වෙන්වා දෙන ආකාරයෙන් ඒ සංඥා වලටත් බැඳුණු සිතින්මද? අනිවාර්යයෙන්. එහෙමයි. කෙලෙස් සහගත කෙනාගේ තියෙන ක්‍රමයට තමයි. එහෙමයි ස්වාමී. ඒතර මේ පපංච සංඥා සංකා මේ විදිහට හිත ඇතුලේ වැළඳගෙන හිත ඇතුලේ බැසගෙන දෝංකාර දෙනකොට තමයි විතර්ක ඇති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඉගෙන කතා කරන්න පටන් ගන්නෙ කතා කරන මට්ටමට ආධ්‍යාත්මෙපත් වෙන්නේ වැළඳ ගැනීමත් එක්ක. ඒදී සොයන්න පටන් ගන්නෙ, කතා කරන්න පටන් ගන්නෙ, ඒකට පරිේෂණ කරන්න පටන් ගන්නෙ, ඒකට පෙළඹෙන්න පටන් ගන්නෙ, ඔක්කොම පටන් ගන්නෙ ආධ්‍යාත්මෙ වැළඳ ගැනීමත් එක්ක තමයි. එහෙමයි ස්වාමීනි. ඒතර වැළඳ ගැනීම යාට ඒක දුරු කරගන්න බැරි නම් අර විතරකට කියට දුරු කරගන්න බැරි වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. ඒතර ඊගෙන කතා කරන එක නිකම් වෙනවා ඊට පස්සේ. ඒ ඕනම දෙයක් එහෙම අපිට කෑමක් කියලා හිතන්නකො. කෑමක් ආධ්‍යාත්මේ නැවත සිහි වෙනකොට ඒ ගැන ඊට පස්සේ කතා කරන්න ගන්නවනේ. එහෙමයි ස්වාමීනි. එහෙම නෙක්තියි. එහෙයි. ගියක් දොරක් වුණත්, යාන වාහන වුණත්, ඇඳුම් පැළඳුම් වුණත්, හිතවතෙක් වුණත් හිත ඇතුලේ සිහි වෙවි ඒක අමතක කරගන්න බැරි විදියට ආධ්‍යාත්මේ කැරකෙනකොට තමයි ගැන කතා කරන්න හිතෙන්නේ. එහෙමයි. ඒත් මේ කතා බහත් එක්ක තමයි ඊට පස්සේ ඒක ක්‍රියා කරන්න පටන් ගන්න විදියට විතරක ඇති වෙන්නේ ඊට පස්සේ. එහෙමයි. මේ විතරකත් එක තමයි ඡන්දෙන් බැසගන්නේ ඊට පස්සේ. ඡන්දෙන් බැසගත්තට පස්සේ තමයි මොකද්ද වෙන්නේ? ඡන්දේ තියෙන පටන් ගන්න. ඡන්දෙත් එක තමයි ඊට ප්‍රිය. ඊට පස්සේ ඒක ප්‍රියයි. එහෙමයි. ඊට පස්සේ ඒක ප්‍රියයි. එතකම් ප්‍රිය වෙන්නේ නැහැ. සමහරට සිහි වෙනවා එතකම් ප්‍රිය වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. විතර්කයට බැසගත් වෙලා විතරකට බැස අරගෙන ඡන්දේ බැසගත්තා දාන්න ඊට පස්සේ ඒක ප්‍රියයි. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි දැන් ඒ සංඥා මට්ටමින් තියෙන දේවල් විතර්කයට අරගන්න නැතුව බැහැර කරගන්න Tamanට පුළුවන්කම තිබ්බොත් හරි. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ මේ හිස්වතන කතා කරන්න එපා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ප්‍රලාප අරගෙන ප්‍රලාප විදිහට දුරන්න ගත්තාමනේ ප්‍රශ්නට එන්නේ ඔක. එහෙයි. ඊට පස්සේ ඔක බොරුවේ බැස ගන්නකොට තමයි ඔක ආධ්‍යාත්මේ බැස ගන්නෙ ඔක. එහෙමයි. ඊට පස්සේ ඒකට කේලම සෙට් වෙනවනේ ඊට පස්සේ ඔකට. එහෙයි. පරුස වචන ඊට පස්සේ සෙට් වෙලා යනවා. එහෙමයි. ඒකත් එක්කම ඊට පස්සේ ඡන්දයෙන්මයි වෙලා ගන්න එක. එහෙමයි. ස්වාමීනි තව කරුණක් විමස ගන්න හිතෙනවා දැන් අර සංඥාව මගේ නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි, බැස ගන්න එපා, ඇලෙන්න එපා කියලා දීලා තියෙන තැන ඒ ගල්පගන්නේ කොහොමද? ඒතකොට ඒක යෝනිසෝ මනසිකාරයක් විදිහට පවත්වන්නේ. එහෙමයි. ඒතකොට මේ කාලයක් අර මේ ඇසට පේන රූප අනිත්‍යයි. එහෙමයි. ඇසට පේන රූපේ මුල් වෙලානේ ආධ්‍යාත්මික පපඤ්ඤ සංඥා සංකා මේ රැව් පිළිරව් දෙන පටන් ගන්න. එහෙමයි. එතකොට ඒ නිසා තමයි ඇසට පේන ඇස අනිත්‍ය වශයෙන් සිහි කරන්නේ. ඒ නිසා හිතට අරමුණක් දෙනවා මේක දැන් ඔබ දැක්කට එහෙමයි ස්වාමී. මේක අනිත්‍යයි. එහෙයි. ඒ ඇත්තට මේ කෙටි කාරණේ කියන්නේ ඒක තමයි. එහෙමයි. මේක ඔබ දැක්කට මේක අනිත්‍ය අනිත්‍ය දෙයට ඇල්ල වැඩක් නැහැ. එහෙයි. අනිත්‍ය දෙයට ඇල්ලුනොත් යමක් අනිත්‍යද ඒ නිසා හටගන්නේ දුක. එහෙමයි ස්වාමීනි. ඒ පණිවිඩය තමයි හේතු ගන්නන්නේ. එහෙයි. මේ ඇසට පේනිච්ච දේවලුත් මේ අනිත්‍යයි.
දැන් ඇහි ගා තිබිලා තව ටිකකින් මේක නැති වෙලා යනවා. අනිත් එක කියන්නේ ඒකනේ. එහෙමයි ඒ නිසා මේකට ආධ්‍යාත්මෙ බැසගෙන වැඩක් නැහැ මේක. එහෙමයි ස්වාමීනි. එළ හිතට පණිවිඩයක් දීම තමයි අරමුණු කිරීම. පණිවිඩයක් අරමුණු කිරීම තමයි කරවන්නේ ඒකේ. එහෙමයි. ඒතර මේ පණිවිඩේ කාලයක් අරමුණු කරවල ඒක බලවත් වුණොත් එහෙම එක්කෝ ඒක අරක ආධ්‍යාත්මයට යන ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා. ගියත් ඒක හිතෙන් ඉක්මනින්ම බැහැර කිරීමේ හැකියාව වැඩි වෙන්න පටන් ගන්නවා. එහෙමයි. විතර්ක විභාග වලට අරගන්න නැතුව ඉන්න ඉඩ කඩ යන්න යම් ප්‍රමාණයකට හැකියාව ලැබෙන්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. එතකම් මේක එහෙම වෙන්නේ නැහැ. එහෙමයි. එහෙම වෙන්නේ නැහැ. එහෙයි. ඒතර අපි මේ ලෝකෙම තැවරි කිමිදි ඕකම නෙවුනේ කරන්නේ සාමාන්‍ය ලෝකයා. එහෙමයි ස්වාමීනි. නේර නිදහස් වීමකට එන්නේ නැහැ නේ. එහෙයි. ඊළඟට බුදුරජාණන් දේශනා කළා එන බලන්න පపంచ සංඥා සංකා නිදානෝ. එහෙනම් ප්‍රපංච සංඥා සංකා රූප සංඥා ආධ්‍යාත්මي වැළඳගෙන මේ කෙලෙස් එක්ක මිශ්‍ර වෙලා මේ රැව් පිළිරැව් දෙනකොට තමයි විතරක හට ගන්න. රූප විතරක හට ගන්නවා. එහෙයි. ඊට පස්සේ ශබ්ද මුල් වෙලා විතරක හට ගන්නවා. ශබ්දයක් මුල් වෙලා ආධ්‍යාත්මي වැළඳගෙන තියෙනවනම් සිහි වෙවි තියෙනවනම් ඕන එක මුල්ලා විතරක හට ගන්නවා. එහෙමයි. ගන්ධ සුවඳ රසය පහස අරමුණු ඕ ආධ්‍යාත්මي මෙවි තියෙනකොට තමයි විතරක උපදින්නේ. එහෙමයි. හරි පුදුම ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි මේ ධර්ම ඒකාන්තයෙන් මනාකොටම දේශනා කළා තියෙන ස්වකහාතයි. ඒකාන්තයෙන් ආර්ය මහා සංඝරත්නය මේ ධර්ම මේ විදියට අහලා මේකම තේරුම් ගන්න පුරුදු මහන්සි වෙච්ච උතුම් පිරිසක් සුපටිපන්නයි කියලා අපි තෙරුවන් ගැන පහදින්න ඕනේ. එහෙමයි ස්වාමීනි. තෙරුවන්ගේ හිත පිහිටව ගන්න ඕනේ. තෙරුවන්ගෙන් බැහැර නොවී ඉන්න ඕනේ. එහෙමයි. මොන වෙන කිසිම දෙයකින් පිළිසරණක් අපිට හිත සුවපත් කරන පිළිසරණක් වෙන ලැබෙන්නේ නැහැ වෙන කිසිම අවබෝධයකින්. එහෙමයි. වෙන කිසරණකින්. එහෙයි. තෙරුවන් සරණ ගැන ওই විදියට පැහැදුනොත් තමයි හිත නිවෙන්න පටන් ගන්න. එහෙමයි. ඊළඟට කියනවා කතම් පටිපන්නෝ පන මාරිස බික්කු පపంచ සංඥා සංකා නිරෝධ සාරුප්පගාමිනී පටිපදම් පටිපන්නෝ හෝති. අන්න ලස්සනට විස්තර කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කෙනෙක් කොහොමද මේ පపంచ සංඥා විතරක උපද්දන්නේ පపంచ සංඥා සංකාවලින්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ දේවල් ආධ්‍යාත්මි වැළඳ ගන්න නැති වෙන විදියට ජීවත් වෙන්නේ කොහොමද? ඒව නිරුද්ධ කරන්නේ කොහොමද? එහෙමයි. ඔන්න ප්‍රතිපදාව. එහෙමයි ස්වාමීනි. මේක දුෂ්කර දෙයක් මේක. එහෙයි. කෙනෙකුට ටිකක්ම ලේසි දේ තමයි අර විදිහට සිහි කරන්නේ. මොකද්ද? මේ ඇස අනිත්‍යයි. ඇසට පේන රූප අනිත්‍යයි. ඇසයි රූප නිසා ඇසේ ඇතිවෙච්ච විඥානය අනිත්‍යයි. ඒ ස්පර්ශය අනිත්‍යයි. ඒ නිසා ඇතිවෙච්ච සතුට අනිත්‍යයි. දුක අනිත්‍යයි, උපේක්ෂාව අනිත්‍යයි කියලා මේ අනිත්‍ය වශයෙන් යම් යෝනිසෝ මනසිකාරයක නිරන්තරයෙන් එයා යෙදී ඉන්න පුළුවන් නම් මේ කියන තැනට එන්න පුළුවන් එයාට. මොකද ඒකත් එක්ක එයාගේ සිහිය දියුණු වෙනවා. සිහිය දියුණු වෙච්ච කෙනාට මේක කරන්න පුළුවන්. එහෙමයි. ඒක කරන්න බෑ. එහෙයි. ලේසියෙන් කරන්න බෑ. දේවේන්ද්‍රයනි බුදුරජාණන් දේශනා කළා හිතේ හට ගන්න සෝමනස් තියෙනවා. ඒ පස්සේ හම්බ කියන්නේ පිටිපස්සේ හම්බා නොයුතු සෝමනස් තියෙනවා කිව්වා. සේවනයේ කළ යුතු සෝමනස් තියෙනවා කිව්වා. සමහර හිතේ හට ගන්න දුක් තියෙනවා කිව්වා. සේවනයේ කළ යුතු නොකළ යුතු. සමහර උපේක්ෂා තියෙනවා සේවනයේ කළ යුතු නොකළ යුතු ඒවා තියෙනවා කිව්වා. ඊට පස්සේ දේවේන්ද්‍රය මම දැන් ඔබට කිව්වා සමහර සෝමනස් සතුටවල් සේවනය කළ යුතුයි සමහර සතුටවල් සේවනය නොකළ යුතුයි කියලා ඔබට කරුණක් පැහැදිලි කළා. කුමක් නිසාද? බුදුරජාණන් දේශනා කරනවා සමහර සතුටවල් විඳ විඳ ඉන්නකොට දේවේන්ද්‍රය හිතේ අකුසල උපදිනවා කිව්වා. එහෙමයි ස්වාමීනි. තියෙන කුසලෙත් නැති කළා දානවා. එහෙයි. අන්නේ වගේ සතුටවල් හොයන්න යන්න එපා කිව්වා. ඒ සතුට අතාරින්න කිව්වා. එහෙමයි. සතුට අතහැරියට පස්සේ මොකද වෙන්නේ? අර පపంచ සංඥා සංකා ඇති වෙන්නේ නැහැ කිව්වා. ඔන්න පపంచ සංඥා සංකා නැති කරන විදිය. එහෙමයි. ඔතෙන්ට ඔය කියන තේරුම් ගැනීමට වැටහීමෙන් ජීවත් වෙන්න කෙනෙකුට එකපාරට අමාරු වෙන්න පුළුවන්. ඒකට හේතුව යාගේ සිහිය වැඩිලා මදි නිසා ඇත්තටම. එහෙමයි. ප්‍රඥා මෝරලා මදි නිසා. ඒතර ඒකට කරන්න කල යුතු දේ තමයි එතකන් අර යෝනිසෝ මනසිකාරය යෙදී ඉන්න එක. එහෙමයි ස්වාමීනි. ඇස අනිත්‍යයි, ඇසට පෙනෙන රූප අනිත්‍යයි. එහෙම කෙටියෙන් හිතුවොත් ප්‍රමාණවත් කෙනෙක්. දැන් ගිරිමානන් සූත්‍රය තියෙන එහෙමනේ. එහෙමයි. ඇස අනාත්මයි, රූප අනාත්මයි. කන අනාත්මයි, ශබ්දය අනාත්මයි. නාසෙත් මගේ වශයෙන් පවත්වන්න බෑ. නාසයට දැනෙන ගඳ සුවඳත් මගේ වශයෙන් පවත්වන්න බෑ. එහෙමයි. දිවත් මගේ වශයෙන් පවත්වන්න බෑ. දිවට දැනෙන රසෙත් මගේ වශයෙන් පවත්වන්න බෑ.
කයත් මගේ වසඟි පවත්වන්න බෑ, කයට දැනෙන පහසත් මගේ වසඟි පවත්වන්න බෑ. කෙලිවල එයා හිත හිතා ඉන්න. එහෙමයි. එහෙම හිතන කෙනාට සිහිය දියුණු වෙනවා. සිහිය දියුණු කෙනාට මේක කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා ඒ වගේම දේවේන්ද්‍රය සමහර සොම්නස් තියනවා කිව්වා. ඒව සේවනය කරනකොට කුසල් වැඩෙනවා කිව්වා. කුසල් වැඩෙනවා. එහෙමයි. අකුසල් පිරියලා යනවා. ඒ සොම්නස් සේවනය කරන්න කිව්වා. එතෙන්දී විස්තර කළා මේ සොම්නසක් විදියට මේ පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ ඒවා විස්තර කළා. එහෙමයි ස්වාමීනි. ඉතින් තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. ඒ සතුට සේවනය කරන්න කිව්වා. කුසල් වැඩෙනවා, අකුසල් පිරියනවා කිව්වා. එහෙමයි. එතෙන්දී විස්තර කරන දැන් ධර්මයේ අසමි සතුටක් උපදිනවා නම් ඒ සතුට සේවනය කරන්න ඕන. එහෙයි. එතකොට මේ අපි යහපත් දේවල් කරමින් සතුටක් ඇති වෙනවා, ඒ සතුට සේවනය කරන්න ඕන. එහෙමයි ස්වාමීනි. පින් කරද්දී අපිට සතුටක් ඇති වෙනවා නම් ඒ සතුට සේවනය කරන්න ඕන. සිදු කළ පින්කම් ගැන මතක් ඔව්, කරගන්න. මතක් කරලා. එහෙමයි ස්වාමීනි. ඒකත් අර්බුද ඇති නොවන විදිහ. සමහර කට්ටිය ඒ සතුට සේවනය කරමින් සමහර අර්බුදත් ඇති කර ගන්නවා සමහරලාට. එහෙමයි. දැන් දානේ සතුටක් තියෙනවා. ඊට පස්සේ අර්බුද හදාගෙන දන් දෙනවා. එහෙම වෙන විදියක් නෑ. එහෙමයි ස්වාමීනි. ඒකයි මෙතනදී කෙලිම පැහැදිලි කරේ මේ පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ විස්තර කරන්නේ ඒකයි. ඒක අර්බුද හදාගෙන සමාධිය ඇති කරගන්න බෑනේ කෙනෙකුට. එහෙමයි. තේරුණා නේද? එහෙමයි ස්වාමීනි. ඒකද මේ අර්බුද හදාගෙන නෙවෙයි දැන් ධර්ම ශ්‍රවණය කරමින්, දන් දෙමින්, පින් කරමින් සතුටක් උපදිනවා. ඒ සතුට එහෙමයි. විශේෂයෙන් මෙතන විස්තර කරන්න පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ ඒ වගේ ඒවා. ඒතර විතක්ක ਵਿਚාර සහිත සමාධි තියෙනවා කියන, විතක්ක ਵਿਚාර නැති සමාධි තියෙනවා කියන. එහෙමයි. ඒකින් විතක්ක ਵਿਚාර තියෙන එකට වඩා විතක්ක ਵਿਚාර නැති මේ සතුට වඩා ප්‍රණීතතරයි කියන. ඒ සතුට සේවනය කරන්න කියනවා. අනෙකට පපංච සංඥා සංකා නිරුද්ධ වෙලා යනවා කිව්වා. එහෙමයි. ඊළඟට විස්තර කළා ඒ වගේම දේවේන්ද්‍රය දුම්නස් තියෙනවා කිව්වා. ඒ දුම්නස් සේවනය කළ යුතු නොකළ යුතු දුම්නස් තියෙනවා කිව්වා. සමහර දුම්නස් සේවනය කරනකොට කෙලෙස් හටගන්න ඒවා. තරහ යනවා සමහරලාට දුම්නස් සේවනය කරනකොට. ආසාවල් තියෙන පටන් ගන්නවා. ඒතකොට ඒ දුම්නස් සේවනය කරන්න එපා කිව්වා. සමහර දුම්නස් සේවනය කරනකොට මේ අකුසල් පිරියනවා කිව්වා. කුසල් වැඩෙනවා කිව්වා. එහෙමයි. ඒ දුම්නස් සේවනය කරන්න කිව්වා. අන්න පපංච සංඥා සංකා එහෙම තමයි නැති වෙලා යන්නේ. ඒතර මොකද වෙන්නේ? අර කෙලෙස් හට ගන්න සංඥාවල් හිතේ වැළඳ ගන්නෑ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. ඊළඟට සමහර උපේක්ෂා තියෙනකො සේවනය කරනකොට අකුසල් වැඩෙනවා. දැන් සමහරලාට සමහර පංචකාම ගුණ ඇසුරු කරනකොට උපේක්ෂාවක් තියෙන්නේ. පස්සේ වෙන අකුසල් ඇති වෙනවා. එහෙමයි ස්වාමීනි. සමහර උපේක්ෂා සේවනය කරනකොට කුසල් වැඩෙනකොට අකුසල් පිරීලා යනවා. ඒ උපේක්ෂා සේවනය කරන්න කිව්වා. එහෙමයි. ඒ උපේක්ෂා සේවනය කරන්න කිව්වා. එතන භාගතුනා දේශනා කළා මේ විතක්ක ਵਿਚාර සහිත උපේක්ෂා තියෙනකො විතක්ක ਵਿਚාර නැති උපේක්ෂා තියෙනවා. එතන විතක්ක ਵਿਚාර නැති උපේක්ෂා වඩා ප්‍රණීතතරයි කිව්වා. එහෙමයි. විතක්ක ਵਿਚාර පවත්වමින් උපේක්ෂා දිනු කරගන්න පුළුවන්. විතක්ක ਵਿਚාර නැතුවත් උපේක්ෂාව හදාගන්න පුළුවන් කෙනෙකුට. එහෙමයි. අපි යෝනිසෝ මානසිකාරී යෙදීදී උපේක්ෂාවෙන් වාසය කරනවා. දැන් හතරවෙනි ධ්‍යානෙ වගේ කෙනෙක් දිනු කළොත් එහෙම ඒතර යා විතක්ක ਵਿਚාර නැති උපේක්ෂාව පවත්න්නේ. ඒතර බලන්න දේවීන්ද්‍රය ඔන්න ඔය විදිහට තමයි කිව්වා හිත ඇතුලේ මේ කෙලෙස් වැඩෙන සංඥාවල් මැවෙන එක වළක්වන්නේ උතරින් තමයි. එහෙමයි. එතකොට දේවේන්ද්‍රය මොකද වෙන්නේ? විතර්ක සංසිඳෙන්න පටන් ගන්නවා කිව්වා. එහෙමයි. ඉතින් තමයි කො ඡන්දේ නැත් සංසිඳෙන්න පටන් ගන්න. එහෙමයි. ඡන්දේ සංසිඳනකොට තමයි කො ප්‍රියා ප්‍රී භව හිත ඇතුලේ කොට නැති වෙන පටන් ගන්න. එහෙමයි. ඒකත් එක තමයි ඊර්ෂ්‍යාවයි මසුරුකමයි නැති වෙන පටන් ගන්න. එහෙයි. ඒකත් එක තමයි මොකද වෙන්නේ? මේ අර්බුද, කලකෝලාහල, ගැටීම්, ගහගැනීම්, මරාගැනීම් මේ ඔක්කොම නැති වෙන පටන් ගන්න එතනින් තමයි කිව්වා. එහෙමයි. හරි ආශ්චර්යනේ. එහෙමයි ස්වාමීනි. ඉතින් බලන්න මේ දහම් පරයය සතුට වෙන්න මේ ධර්ම දාන දෙන පිරිස හිත හිතා තමන්ගේ ජීවිතයේ මේ සද්දවිදු බව ප්‍රඥාවන්ත කරවමින් මේ ධර්මයේ නිසක බවට පත්වෙච්ච මේ දහම් පරයයක් නේ. ඒතර කෙනෙක් ගීතේ නිසක බවට පත් කරවන්න මේ දහම් පරයය හොඳට ප්‍රමාණ බුද්ධ ශාසනයත් තුළ. එහෙමයි ස්වාමීනි. ඒතර නිසක බවට බුද්ධ ශාසනය තමන් දෙව් මිනිස් ලෝකයක් පත් කළොත් තමන්ට සංසාරේ නිසක බවට මේ ධර්ම විනය තුළ පත් වෙන්න පින අනුග්‍රහ කරයි. එහෙමයි. ඒ නිසා මේ උදාාර පුණ්‍ය සම්පත්තිය මේ සම්බුද්ධ ශාසනයක නිසක බවට පත් වෙලා ස්ථීරව පිහිටන්නම මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්දාය.
සම්බුද්ධ ශාසනයේ උදාර නිශක භාවයට පත්වීම පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් දහම් පරයය අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙන්වා වදාළ. ඉතින් අපට අනුකම්පා ඇති කරුණාසිත ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව සිදු කරන වේලාව උදා වුණා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින දහම් කැඩපත ධර්මදේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 2020 ජනවාරි මාස 11 වන දින මිය පරලෝකීය මුතුවාදුර සුගතපාලද සිල්ලා පින්වත් මහත්මයාට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් සුනිල් කාන්තිද සිල්ලා බිරිඳ, දියණිය වන වෛද්‍ය වරුණද සිල්ලා මෙනවිය සහ නීතිඥ ජයනිද සිල්ලා මෙනවිය ඇතුළු පින්වත් පිරිස එක රාශිය වෙලා මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නවා. ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය කටීකාර බ්‍රහ්මරාජයා, සාම්පති බ්‍රහ්මරාජයා, සනන් කුමාර බ්‍රහ්මරාජය, සක්දිවිඳුන්, සතරවරන් රජදරුවන්, සිම්පතිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් පාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුද්ධ ශාසනයේත කැමති සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට, සදේවත් ගී පිරිසට සලසා දෙත්වා. දිව්‍යෝදු තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පatti 2020 ජනවාරි මාස 11 වන දින මිය පරලෝකීය මුතුවාදුර සුගතපාලද සිල්ලා පින්බර මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ පින්වතුන් නමින් සසර පුරා මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය පින්වත් සුනිල් කාන්තිද සිල්ලා පින්වත් මහත්මිය, ඒ වගේම දියණිය වන වෛද්‍ය වරුණද සිල්ලා මෙනවිය, නීතිඥ ජයනිද සිල්ලා මෙනවිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ දහම් මඟ විවර කර දෙමින් අපි මේ දහම් මගේ ස්ථිරව පිහිටන්නට අපට සදහැසිතින් උපකාර කළ, ධර්මයේ ඉස්මතු කළ ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. බොහෝ කලක් දෙව් මිනිස් ලෝකයාට යහපත කරන්නට තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සම්බුද්ධ භාෂිතේ ප්‍රඥාව පිණිස භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධර්මයේ අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පවසා වදාලා, පෙන්වා වදාලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් ධර්ම දානමේ පින්කම ලෙසින් අප මේ මොහොතේ රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ 2020 ජනවාරි මාස 11 වෙනි දින මිය පරලොව ගිය
මුතුවාදුර සුගතපාල්ද සිල්වා මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂා ඇතිව පින්වත් සුනිල් කාන්තිද සිල්වා පින්වන්ත බිරිඳ, ඒ වගේම වෛද්‍ය වරුණිද සිල්වා මෙනවිය සහ නීතිඥ ජයනිද සිල්වා මෙනවිය යන පින්වන්ත දෙවියන් දෙදෙනා විසින්. ඉතින් ඒ හැමදෙනාම අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබ හැමදෙනාම සමග. ඉතින් පින ඇති ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්ව බර පැනවෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. ඉතින් ඔබට මේ පිළිබඳව ධෛර්යය ඇති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ ඔබට මේ පිළිබඳව තොරතුරු විමසන්න පුළුවන්. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා පෙවුම පාමුලම නැවති නව වසරේ ජීවිතයේ ධර්මයෙන් සකස් කරගන්න පින්වන්ත හැම දිනාටම අවස්ථාවන් උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත ඔබ මුණ ගැහෙනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.